හරි. අද අපේ ඔන්ලයින් පාඨමාලාවේ පළමු දවස. එතකොට පුතේ අද දවසේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන නිබන්ධනය මේ වෙනකොටත් ඔය අතරටපත් වෙලා ඇති. මේ නිබන්ධනයේ මුල දක්වලා තියෙනවා ව්‍යාකරණය, සාහිත්‍ය, අවබෝධය, සාරාංශකරණය කියලා මාතෘකා 4ක්. මේ මාතෘකා 4න් ඉස්සර වෙලාම මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාකරණ කියන අංගය. ඒ ව්‍යාකරණය කියන මාතෘකාව යටතේ අපි පන්ති කාමරයේදී පවත්වාගෙන ආපු ව්‍යාකරණ ක්‍රමවේදයක් තිබුණා. ඒ ක්‍රමවේදය තමයි දැන් 2021 දරුවන්ට නම් මේ දවස්වල අපි සාකච්ඡා කරමින් ඉන්නේ සමාස කියන ව්‍යාකරණ මාතෘකාව. 2022 දරුවන්ට කතා කරමින් ඉන්නේ අක්ෂර වින්‍යාසය නැත්නම් සිංහල අක්ෂර මාලාව අනතුරුව අක්ෂර වින්‍යාසය කියන මාතෘකාව තමයි කරන්න තියෙන්නේ, નિયમિતව තියෙන්නේ. හැබැයි මම මේ නිබන්ධනයේමත් දක්වලා තියෙනවා අපිට අර පන්ති කාමරේ නැවැත් වූ තැන ඉඳන් නෙවෙයි මේ ඔන්ලයින් පාඨමාලාව පවත්වාගෙන යන්නේ. මොකද එහෙම ගියොත් ඒක අක්‍රමික වෙනවා. මොකද මගේ තියෙන සමහර පන්තිවල තියෙන පාඩමයි, දැන් උදාහරණයකට ගත්තොත් මහියංගනේ සමාධි ආයතනය කරන පාඩමයි ගම්පල එවිඩන්ට් ආයතනය කරන පාඩමයි අතර වෙනසක් තියෙනවා. එතකොට මේක කරන්න බැරි වෙන හින්දා මම පොදු මාතෘකාවක් අරගෙන තමයි මේ දවස්වල සාකච්ඡා කරන්න තීරණය කළේ. එතකොට ව්‍යාකරණ යටතේ මම ඉස්සර වෙලාම සාකච්ඡා කරන්නට මේ ඔන්ලයින් පාඨමාලාව තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන ව්‍යාකරණ මාතෘකාව. උක්ත ආඛ්‍යාත උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන ව්‍යාකරණ මාතෘකාව තමයි ඉස්සර වෙලාම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන කාරණාව දැන් මම 2021 දරුවන්ටවත් 22 දරුවන්ටවත් පන්ති කාමරය තුල උගන්වලා නැහැ. ඒ නිසා හැමෝටම මේක පොදු මාතෘකාවක් වෙනවා. මේ මාතෘකාවේ වැදගත්කම ඉස්සල්ලාම අපි තේරුම් ගන්න ඕන. මං හැමදාම පන්තියක උගන්වනකොට සාහිත්‍ය වේවා ව්‍යාකරණයේ වේවා ඒ මාතෘකාවේ වැදගත්කම පැහැදිලි කරනවා. දැන් මේක මම කියනවා උක්තාඛ්‍යාත පද සම්බන්ධය කියන මෙන්න මේ ව්‍යාකරණ මාතෘකාව හරියට සිංහල ව්‍යාකරණයේ හදවත වගේ. එහෙම කිව්වොත් ඒක නිවැරදි. මොකද නිවැරදිව වාක්‍ය ලියන කලාව පුරුදු කරන මාතෘකාව තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සිංහල වුණාට කතා කරනකොට වාක්‍යයක් අපි ප්‍රකාශ කරාට ලියනකොට ප්‍රකාශ කරන කලාවේ වෙනසක් තියෙනවා. ඒ ලේඛන කලාවේදී නිවැරදිව වාක්‍ය ලියන රටාව පුරුදු කරන අංගය තමයි උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ. පුතේ මේකෙදි අපිට ලකුණු ලැබෙන අවස්ථා කීපයක් තියෙනවා. දැන් සිංහල ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ ඔයාලගේ වචන වලින් කිව්වොත් MCQ කියලා කියනවා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රය කියලා කියන්නේ. ඒකේ තියෙනවා ප්‍රශ්න 20ක්. ඒ ප්‍රශ්න 20 එක්තරා ප්‍රශ්නයක් ඇහෙනවා නිවැරදි වාක්‍ය රටාව සහිත පදපේළිය තෝරන්න කියලා. ඒ නිවැරදි වාක්‍ය සහිත පදපේළිය තෝරන්න කියලා කියනකොට අහන්නේ මෙන්න මේ මාතෘකාව ඔස්සේ. එතකොට ඔන්න උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීතිය යටතේ එක ලකුණක් අපිට ලැබෙනවා ව්‍යාකරණ එහෙම නැත්නම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ තුලින් MCQ ප්‍රශ්න පත්‍රයේ තුලින්. ඊළඟට සිංහල දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස කියලා එකක් තියෙනවා. ඒකේ සාරාංශකරණය කියලා කොටසක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ ආයන්න අවබෝධ ප්‍රශ්නය ආයන්න සාරාංශකරණය.
ඒ සාරාංශකරණයේදී ළමයා ඒ සාරාංශය දීලා තියෙන ඡේදය ඔස්සේ ලියන සාරාංශය තුල නිවැරදි වාක්‍ය රටා ලියලා තියෙන්න ඕන. ඒ කියන්නේ උක්තාක්‍යාත පද සම්බන්ධය මනාව සුරැකෙන ආකාරයට වාක්‍ය නිර්මාණය කරලා තියෙන්න ඕන. එහෙම නොතිබුණොත් ලකුණු ඉවත් කිරීමක් කැපීමක් සිද්ධ වෙනවා. ඒක සංඛ්‍යාත්මකව දැක්වීම කෙසේ වුණත් අපි දාමුකෝ අවමින් එක ලකුණක් අපිට අහිමි වුණා කියලා. දැන් එහෙම හිතන්නකෝ. එතකොට දැන් අපිට ලකුණු දෙකක් අහිමි. දැන් මේ මාතෘකාව ඔස්සේ බැරි වුණොත් ලකුණු දෙකක් අහිමි. පුළුවන් වුණොත් ලකුණු දෙකක් හිමි. ඊළඟට රචනාව ලිවීම තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය කියලා කියන්නේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ තුන්වෙනි ප්‍රශ්නේ රචනාව ලිවීම. රචනාව ලිවීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් ගණනාවක් තියෙනවා. ඒ පිළිවෙත් අතර එකක් තමයි නිවැරදි වාක්‍ය රටා සහිතව රචනාව ලියලා තියෙන්න ඕන. කිසියම් තැනක වාක්‍ය වැරදි විදිහට ලියවිලා තිබුණොත් එතන ලකුණු ප්‍රමාණයක් අහිමි වෙනවා. අපි දාමුකෝ දැන් ලකුණු 25ක්නේ රචනාව ලියන්න. එතකොට මේ ලකුණු 25න් නිවැරදි වාක්‍ය රටා ලියවිලා නැතිව ලකුණු දෙකක් අහිමි වුණා කියලා. එහෙනම් අර මුල් ලකුණු දෙකයි ව්‍යාකරණ ලකුණු දෙකයි ලකුණු හතරක්. මම මේ දාන්නේ අවමින් මේ දරුවට මේක තේරුම් ගන්න. එතකොට ලකුණු හතරක් ඔන්න දැන් මේ මාතෘකාව සම්බන්ධව අපිට ලැබුණා කියලා අපි හිතමු. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ කියලා එකක් තියෙනවා. ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ කොටස් 3කින් යුක්තයි. ඒකේ පළමු කොටස තමයි පහත සඳහන් වාක්‍ය සදොස් නම් නිදොස් කොට ලියන්න කියලා කියනවා. සදොස් කියන්නේ වැරදි කියන එක. සදොස් නම් නිදොස් කොට ලියන්න කියලා කිව්වහම වැරදි නම් නිවැරදි කරලා ලියන්න ඕන. එහෙම වාක්‍ය පහක් දෙනවා. එතකොට ඒ වාක්‍ය පහ හරිද වැරදිද කියන එක අපි තීරණය කරන්නට මෙන්න මේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීති හොඳට දැනගෙන ඉන්න ඕන. දැන් අපි දැම්මනේ අතන ලකුණු 4ක්. දැන් මෙතන ලකුණු 5යි ලකුණු 9යි. ඔය හතරවෙනි ප්‍රශ්නෙම ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ හතරවෙනි ප්‍රශ්නෙම දෙවෙනි කොටස නෙවෙයි, ඒ කියන්නේ ආයන්න නෙවෙයි, ඊළඟ කොටසේ තුන්වෙනි කොටසේ නිවැරදි වාක්‍යයක් නිර්මාණය කිරීමට සුදුසු පදය වරහන් තුල ඇති පද අතුරින් නිවැරදි පදය තෝරා ලියන්න කියලා කියනවා. ඒ ප්‍රශ්න පහත් බොහෝ දුරට හැදෙන්නේ මේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන මාතෘකාව ඔස්සේ. බොහෝ දුරට කියන වචනේ පාවිච්චි කරේ එතන සමහර වාක්‍ය හැදෙනවා කර්තෘකාරක කර්මකාරක වාක්‍ය රටා ඔස්සේ. ඉතින් අපි දාමුකෝ කර්තෘකාරක කර්මකාරක වාක්‍ය රටා ඔස්සේ වාක්‍ය දෙකක් හැදුනායි කියලා. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ඔස්සේ ලකුණු 3ක් අපිට ආවනම් ලකුණු 9යි 3යි 12යි. ලකුණු 12යි. එතකොට දැන් ඔයාට පැහැදිලි මේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන මේ රචනා ව්‍යාකරණ මාතෘකාව පැහැදිලිවම අපේ සරසවි ගමන තීරණය කරන කඩයින් මාතෘකාවක් වෙනවා. ඒ නිසා 2021 22 යන සියලුම ළමයි උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන මේ රචනා මේ ව්‍යාකරණ මාතෘකාව විධිමත් හැදෑරීමට සූදානම් වෙන්න. දැන් ඔබට දීලා තියෙනවා ළඟ නිබන්ධනයක්. ඒ නිබන්ධනය තුල ඒ නිබන්ධනේ ඉස්සර වෙලාම මම දක්වලා තියෙනවා පළමු පාඩම කියලා උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීති කියලා. එතකොට පුතේ ඔය මම දීලා තියෙන නිබන්ධනය මම උගන්වන වෙලාවේ දැන් ඔයාලා බලන්න යන්න එපා. ඒක බලන්න ගියොත් මම මෙහි උගන්වනවා ඔයාලා ඔහෙන් නිබන්ධනය බලනවා. ඒතර කියන දේ වැටහෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මම කරන දේශනයට ඉතා හොඳින් අවධානය යොමු කරන්න. හොඳට තේරුම් ගන්න. එහෙම තේරුම් අරගෙන ඊට පස්සේ මේ නිබන්ධනයට යොමු වුණාම වැඩේ පහසුයි. එහෙනම් දැන් අපේ මාතෘකාව උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන කතා කරන්නට යන එකනේ.
ඉස්සර වෙලාම අපි දැනගත යුත්තක් තියෙනවා. උක්ත පදය කියලා කියන්නේ මොකක්ද? ආඛ්‍යාතය කියලා කියන්නේ මොකක්ද? ඔන්න ඔය පද දෙකේ අර්ථය දැනගන්න ඕනේ ඉස්සර වෙලාම. මම චුටි වාක්‍යයක් ලියනවා. මේ නිබන්ධනයේම තියෙන වාක්‍යෙම ලියන්නම්. ඔබට පේනවා ඇති. ගොවියා කුඹුර කොටයි. වාක්‍යය. දැන් මේ වාක්‍යයේ කොටයි කියලා කියන්නේ ඕනම දරුවෙකුට තේරෙනවා පහසුයි ක්‍රියාපදය. කොටනවා කියන්නේ ක්‍රියාපදය. ක්‍රියාවක් කියලා කියන්නේ යම්කිසි කටයුත්තක්නේ. එහෙනම් ගොවියා කුඹුර කොටයි කියලා කියනකොට කොටයි කියලා කියන්නේ ක්‍රියාව. ක්‍රියාපදයටම ක්‍රියාව කියලා කියන්නම්කෝ. ක්‍රියාපදයටම පාවිච්චි කරන තව නමක් තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. එහෙනම් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන කතා කරනකොට ඉස්සර වෙලාම ආඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. මොකක්ද ආඛ්‍යාතය කියලා කියන්නේ? ක්‍රියාපදයේ වෙනුවටම භාවිත කරන තවත් නමක් කියලා මතක තියාගන්නකෝ. ක්‍රියාපදයේ වෙනුවටම භාවිත කරන තවත් නමක් තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. හරි. දැන් කොටයි කියලා කිව්වහම අපේ හිතට එනම ප්‍රශ්නයක්. අපේ හිතට එන ප්‍රශ්නේ තමයි ඒ කෙටීමේ ක්‍රියාව කරන්නේ කවුරුද? ඕකනේ අපේ හිතට එන ප්‍රශ්නේ. කොටයි කියලා කිව්වහම අපේ හිතට එන ප්‍රශ්නේ තමයි කෙටීමේ ක්‍රියාව කරන්නේ කවුරුද? දැන් කෙටීමේ කටයුත්ත කරන්නේ කවුරුද කියන ප්‍රශ්නෙට ලැබෙන උත්තරේ කියන්නකෝ. ගොවියා. කුඹුර කෙටීමේ ක්‍රියාව කරන්නේ කටයුත්ත කරන්නේ ගොවියා. එහෙනම් ගොවියා කියන පදය තමයි උක්තය කියලා කියන්නේ. දැන් ඔයා තේරුම් ගන්නට උක්ත පදය කියලා කියන්නේ මොකක්ද? ආඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා. ආඛ්‍යාතය කියලා කියන්නේ කිසියම් වාක්‍යයක ක්‍රියාවටම පාවිච්චි කරන තව නමක් තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. උක්ත පදය කියලා කියන්නේ ඒ ක්‍රියාවෙන් ඉස්මතු වන පදය. ඉස්මතු වෙනවා කියවට කලබල වෙන්න යන්න එපා. මොකද්ද? දැන් මෙහෙම ගන්නකො. මේ වාක්‍යෙම අනිවාර්යයක් හිතන්නකෝ. ගොවියා කුඹුර කොටයි. කොටයි ඒක තමයි ආඛ්‍යාතය. අපේ හිතට එනවා ප්‍රශ්නයක්. මොකක්ද එන ප්‍රශ්නය? කෙටීමේ ක්‍රියාව කරන්නේ කවුරුද? ඒකට ලැබෙන උත්තරය තමයි ගොවියා. එහෙනම් උක්ත පදය කියලා කියන්නේ මොකද්ද? මේ මෙහෙම මතක තියාගන්න. අපි මේවා පන්තිවල නම් දෙපාර තුන් පාර කියලා ළමයාගේ මනසට යොදා ගන්නවා. නමුත් මේ ක්‍රමයේදී ටිකක් අපහසුයි. හොඳට ඔළුවේ තැම්පත් කරගන්න පුතේ. මොකද්ද උක්ත පදය කියලා කියන්නේ? මෙන්න මෙහෙම මතක තියාගන්න. කිසියම් වාක්‍යයක ක්‍රියාපදයේ හෙවත් ආඛ්‍යාතයේ මගින් උක්ත වන පදය, ඉස්මතු වන පදය, එහෙම නැත්නම් කියවෙන පදය අපි කියනවා උක්ත පදය කියලා. දැන් මෙහෙම හිතන්න. තව වාක්‍යයක් අපි ගත්තොත් ළමයා අභ්‍යාස ලියයි. අපි තව වාක්‍යයක් ගත්තොත් මේ බලන්න. ළමයා අභ්‍යාස ලියයි. දැන් මේ වෙනකොට ඔයාගේ හිතේ ආඛ්‍යාතය උක්තය සටහන් වෙලා ඉවරයි. ළමයා අභ්‍යාස ලියයි.
ලියයි කියන එක මේ වාක්‍යයේ ක්‍රියාව. ලියනවා කියන්නේ ක්‍රියාව. දැන් ලියයි කියන ක්‍රියාවටම පාවිච්චි කරන තව නමක් තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. ලියයි කිව්වහම අපේ හිතට එනවා ප්‍රශ්නයක්. එන ප්‍රශ්නේ තමයි ලිවීමේ ක්‍රියාව කරන්නේ කවුරුද? ලිවීමේ කටයුත්ත කරන්නේ කවුරුද? ඔක තමයි අපේ හිතට එන ප්‍රශ්නය. ලිවීමේ කටයුත්ත කරන්නේ කවුරුද? ඕන් ලැබිලා තියෙන උත්තරේ. කවුද ලිවීමේ කාර්යය කරන්නේ? ළමයා. එහෙනම් ළමයා කියලා කියන්නේ මේ වාක්‍යයේ උක්ත පදය, ලියයි කියලා කියන්නේ මේ වාක්‍යයේ ආඛ්‍යාත පදය. දැන් අපි යන මාතෘකාවට අදාළව ආඛ්‍යාතය කියලා කියන්නේ මොකක්ද? උක්තය කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගෙන ඉවරයි. පැහැදිලි. ඊළඟට වාක්‍ය මම දීලා තියෙනවා මේ නිබන්ධනේ වාක්‍ය ගණනාවක් ඔබට තේරුම් ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට දීලා තියෙනවා. පහත සඳහන් වැකිවල ඒකෙදි ටියුට් එක බැලුවට කමක් නැහැ. නිබන්ධනේ බැලුවට කමක් නැහැ. පිටු අංක 1 බලන්න පහලින්ම දක්වලා තියෙනවා පහත සඳහන් වැකිවල උක්ත පදය හඳුනා ගන්න කියලා දක්වලා තියෙනවා. බලන්නකෝ. ඒකේ මම වාක්‍ය දීලා තියෙනවා 5ක්. ඒ වාක්‍ය පහේ පළවෙනි වාක්‍යයට මම දීලා තියෙන්නේ ගුරුවරයා සිසුන් යහමගට යොමු කරයි කියලා. දැන් මේකේ උක්ත පදය හඳුනා ගන්න කියලානේ මම කියලා තියෙන්නේ. ගුරුවරයා සිසුන් යහමගට යොමු කරයි කියලා කියනකොට යහමගට යොමු කරයි. යහමගට යොමු කිරීමේ ක්‍රියාව කරන්නේ කවුරුද? අපේ හිතට ගන්න ඕන ප්‍රශ්නේ. එතකොට ලැබෙන උත්තරේ තමයි ගුරුවරයා. එහෙනම් ගුරුවරයා සිසුන් යහමගට යොමු කරයි කියලා කියනකොට ඒ වාක්‍යයේ උක්ත පදය ගුරුවරයා. තවත් එකම එක නිදසුනක් ගමු. මේකේ නිදසුන් 5ක් දක්වලා තියෙනවා. මම එකක් ගන්නම් තව. කොරෝනා වසංගතය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. කොරෝනා වසංගතය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. පස්වෙනි වාක්‍යය හැටියට මම දීලා තියෙන බලන්නකෝ. එතකොට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මොකක්ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නේ? ඒකට ලැබෙන උත්තරේ තමයි කොරෝනා වසංගතය. එහෙමනම් ඔයාට ඕනෑම වාක්‍යයක උක්ත පදය හඳුනා ගැනීමේ පහසුව දැන් මේ වෙනකොට තියෙන්න ඕන. පැහැදිලි? දැන් තව චූටි වාක්‍යයක් ගන්නම්කෝ. මේ වගේ බලන්න. මිනිසුන් මහමග මෙහෙ ලිව්වොත් ටිකක් අපහසු වෙනද පුතේ. මම මෙහෙන් ලියන්නම්. නැත්තම් මේ කැමරාවට හසු වීමේ දර්ශනයේ පොඩි වෙනසක් වෙන හින්දා මිනිසුන් මහමග ගමන් කරති. මිනිසුන් මහමග ගමන් කරති. දැන් මේ දිහා බලපුවාම මං ඇහුවොත් ඔයාගෙන් මේකේ උක්ත පදේ කියන්න කියලා. එක පාටම දරුවෝ කියයි මහමග ගමන් කරති. මහමග ගමන් කරන්නේ කවුද? මිනිසුන්. ළඟ හිටියානම් සමහර දරුවෝ, ඔක්කොම නෙමෙයි, සමහරෙක් කියයි මේකේ උක්ත පදය මිනිසුන් කියලා. උක්ත පදේ නම් මිනිසුන් කියන එක ඇත්ත තමයි. හැබැයි මේ වාක්‍ය වැරදි. එයි දන්නවද වැරදි? මිනිසුන් මහමග ගමන් කරති. ගමන් කරති. කවුද ගමන් කරන්නේ? මිනිසුන්. මේක තමයි එතකොට ක්‍රියාවෙන්. ඒ කියන්නේ ආඛ්‍යාතෙන් ඉස්මතු වන පදය. උක්ත වන පදය. මේ වාක්‍ය වැරදියයි. මිනිසුන් කියන මෙන්න මේක තියලා තියෙන්නේ උක්තව නෙවෙයි. මේක තියලා තියෙන්නේ උක්තව නෙවෙයි. මිනිසුන් කියන පදය අනුක්තයි. ඒ නිසා මේ වාක්‍ය වැරදි. කොහොමද මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ එහෙනම්? මිනිසුන් මහමග ගමන් කරති නෙවෙයි. මිනිසුන් කියන එක තියන්න ඕනේ මිනිස්සු කියලා. මිනිස්සු
මහමග ගමන් කරති වෙන්න ඕන. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද තේරුම් ගන්න ඕන කාරණාව? කිසියම් වාක්‍යයක ක්‍රියාපදයෙන් ඒ කියන්නේ ආඛ්‍යාතයෙන් ඉස්මතු වන පදයනේ උක්ත පදේ කියන්නේ. ඒ උක්ත පදේ තියන්න ඕනේ උක්තව. අනුක්තව එහෙම තියන්න බෑ. දැන් මෙහෙම තියන්න බෑ. දැන් මම තව පැහැදිලි කිරීමක් කරන්නම්කෝ අට තේරෙන්න. මෙන්න මෙහෙම. මේ බලන්න. මම කියන එක උක්තයි. ඒකේ අනුක්තය තමයි පුතේ මා. දැන් එතකොට මෙහෙම කිව්වොත් හරියද කියන්නේ? මා ගමට යමි. මෙහෙම කිව්වොත් හරියද? වැරදි. ඇයි වැරදි? මම කියන එක තමයි උක්ත ස්වરૂපය. ඒකේ අනුක්තය මා. එතකොට මේ වාක්‍යය ඇයි වැරදි? ගමට යමි. යමි ආඛ්‍යාතයේ මේක ක්‍රියාපදය. ගමට යමි. කවුද ගමට යන්නේ? ඕ යන කෙනා. එතකොට මෙයා තමයි උක්තය. හැබැයි තියලා තියෙන්නේ උක්තවද අනුක්තවද? අනුක්තව තියලා තියෙන්නේ මෙයා උක්තයි මෙයා අනුක්තයි. එහෙනම් මා ගමට යමි කියන වාක්‍ය වැරදි. කොහොමද මේ වාක්‍ය නිවැරදි වෙන්න නැන්නේ? මා නෙමෙයි. එහෙනම් මම ගමට යමි කියලා. දැන් මේ පාඩම තුල ඔයා ඉගෙන ගත්ත කරුණු දෙකක් තියෙනවා. මොකක්ද ඉගෙන ගත්ත කරුණු දෙක? එකක් තමයි උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීතිනේ අපි ඉගෙන ගන්නට යන්නේ. ආඛ්‍යාත පදේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ ක්‍රියාව, යම්කිසි වාක්‍යයක ක්‍රියාව. උක්ත පදේ කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. ඒ කියන්නේ කිසියම් වාක්‍යයක ක්‍රියාවෙන් ඉස්මතු වන පදය. ක්‍රියාවෙන් කියවෙන පදය. ඒක තමයි උක්ත පදේ කියලා කියන්නේ. තව දෙයක් ඉගෙන ගත්තා. මොකද්ද? යම්කිසි වාක්‍යයක ක්‍රියාවෙන් උක්ත වන පදය තියන්න ඕනේ උක්තව. අනුක්තව එහෙම තියන්න බෑ. අර පෙර සටහන් කළා වගේ. කොහමද? මිනිසුන් ගමට යති කියලා තියන්න බෑ. ඒක තියන්න ඕනේ මිනිසු ගමට යති කියලා. දැන් දරුවට තියෙන ප්‍රශ්නේ මම දන්නවා. දරුවට තියෙන ප්‍රශ්නේ තමයි මේ උක්ත පදය උක්තව තියන්න ඕන කියලා කිව්වට අපි දන්නේ නැහැනේ උක්ත පද සහ අනුක්ත පද අතර වෙනස දන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒකට තමයි පුතේ මේ දෙවෙනි පිටුව බලන්න පුළුවන් වාට පිටු අංක 2 මම දක්වලා තියෙනවා පදවල උක්ත ස්වરૂපේ සහ අනුක්ත ස්වરૂපේ කියලා දක්වලා තියෙනවා. පේනවා ඇති. මේ ඔක්කොම කියවන්න ඕනේ නැහැ. නමුත් ටිකක් බලා ගන්නකෝ. මම කිව්වොත් ඒක උක්ත ස්වરૂපය. ඒකේ අනුක්තය මා. අපි කිව්වොත් ඒක උක්ත ස්වરૂපය. ඒකේ අනුක්තය අප. ඔබ කියලා කියනවා මධ්‍යම පුරුෂ ඒකවාචී පදයක්. ඒකේ ආය අනුක්තය කියලා 아무තු එකක් නැහැ. ඔබ කියන එකේ උක්තයයි අනුක්තයයි දෙකම එකයි. ඔබ ඒකේ එසේමයි. නුඹ කියලා තියෙනවා. ඒත් මධ්‍යම පුරුෂ ඒකවාචී පදයක්. ඒකේ ආය උක්ත පදය අනුක්ත පදය කියලා දෙවිදියක් නැහැ. ඒකටත් උත්තරේ ඒකමයි. තෝ කියලා තියෙනවා. අද නම් තෝ කිව්වහම මේක නිග්‍රහාත්මක පදයක් වගේ පේනවා. නමුත් අතීතයේ ඒක බොහොම භාෂාවේ විශේෂයෙන්ම සාහිත්‍යයේ ව්‍යාකරණේ භාවිතයට බඳුන්වුණු වචනයක්. ඒ තෝ කියලා කිව්වොත් ඒකේ නම් තියෙනවා අනුක්තයක්. පුරුෂයෙකුට අපි තෝ කිව්වොත් ඒකේ අනුක්තය තා. ස්ත්‍රියකටත් අපිට තෝ කියන්න පුළුවන් නේ. එහෙම කිව්වොත් ඒකේ අනුක්තය තා නෙවෙයි ති. එහෙම වෙන්න ඕන. මේ නිබන්ධනයේ තියෙනවා බලන්න පුළුවන්. දැන් නුඹ කියන්නේ මධ්‍යම පුරුෂ ඒකවචන. ඒකේ බහුවචනේ නුඹලා. නුඹලා කියලා කිව්වොත් ඒකේ අය අනුක්තය සහ උක්තය කියලා ભેදයක් නැහැ. දැන් නුඹලා කියලා කිව්වොත් ඔයාම හිතලා බලන්නකො පොඩ්ඩක් මනසේ. නුඹලා කිව්වොත් ඕකේ
අනුක්ත ස්වරූපයක් එනවාද කියලා එන්නේ නැහැනේ. එහෙනම් නුඹලා කියලා කිව්වොත් උක්තයටත් ගන්න ඒකමයි අනුක්තයටත් ගන්න ඒකමයි. තොපි කියලා තියෙනවා වචනයක්. ඒක මධ්‍යම පුරුෂ බහුවාචී පදයක්. තොපි කියලා කිව්වොත් ඒකේ අනුක්තයක් තියෙනවා. තොප. හේ කියලා තියෙනවා. ප්‍රථම පුරුෂ ඒකවාචී පදයක්. ඒක තමයි උක්තය හේ. ඒකේ අනුක්තය ඔහු. ඔහු කියලා තියෙනවා උක්ත පදයක්. ඒ කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනේ ඔය කියන වචන වලට කලබල වෙන්න බය වෙන්න යන්න එපා. ඒක ඉදිරි පාඩම් වලදී මම කියන්නම්. ඔය ප්‍රථම පුරුෂ, මධ්‍යම පුරුෂ, උත්තම පුරුෂ, ඒක වචන, බහුවචන ඒව පස්සේ කතා කරමු. මම ඒක නොකියම ඉන්නම්කෝ. ඔව්හු කියලා කිව්වොත් ඒකේ අනුක්තය ඔවුන්. දැන් මෙහෙම එනකොට මෙන්න මේක විශේෂයෙන් මතක තියාගන්න. ගොවියා කියලා කිව්වා කියන්නකෝ. දැන් අපි පන්ති වල වැඩ කරනකොට එහෙම පුතේ හරියට මෙන්න මේ වැරද්ද අපේ දරුවන් අතින් සිද්ධ වෙනවා. දරුවා අතින් සිද්ධ වෙනවා. දැන් ගොවියා කුඹුර කොටයි කියලා කිව්වහම ඔය ගොවියා කියන පදය නැත්නම් ඕක අපි වෙනස් විදියකින් ලියලා නැත්නම් ගොවියා කියන එක අනුක්ත කරන්න කියලා කිව්වොත් එහෙම සමහර ළමයි ගොවියන් කියලා දානවා. ඒක වැරදි. ඇයි වැරදි වෙන්නේ? ගොවියා කියන්නේ එක්කෙනෙක්නේ. ඔක ගොවියන් කියලා අනුක්ත කරපුවාම ගොවියන් කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? ගොඩක්. ඒ නිසා හොඳට මතක තියාගන්න ගොවියා කිව්වොත් උක්තයත් ගොවියමයි අනුක්තයත් ගොවියමයි. ඒ වගේ ඕන තරම් වචන ගන්න පුළුවන්. මහල්ලා මහල්ලා. කාන්තාව කාන්තාව. භික්ෂුව භික්ෂුව. ගවයා ගවයා. මිනිසා මිනිසා. ඒ වගේ අය උක්ත අනුක්ත කියලා වෙනසක් නැහැ. එහෙනම් මම එක උදාහරණයක් අරන් තියෙනවා මේක හොඳට බලා ගන්න. ඔයා දැන් නිබන්ධනෙත් එක්ක ඉන්නේ. හොඳට එතන ඇඟිල්ල තියෙන හරියට මේ තේරුම් ගන්න. ගොවියා කියලා කිව්වොත් ඒකේ අනුක්තයත් ගොවියමයි. ගොවියෙක් කියලා කිව්වොත් ගොවියෙක් එක් කෙලවර තියෙන එක් කියන ප්‍රත්‍යය ගොවි එක්. ගොවියෙක් කියලා කිව්වොත් ආන් ඒකේ නම් අනුක්තයක් තියෙනවා. ගොවියෙකු වෙන්න ඕන. ගොවියෙකු වෙන්න ඕන. ආයමත් මං එතනින් පහලින් ආයමත් ගොවියෙක් කියලා අරන් තියෙනවා දෙවෙනි වතාවට. ඒකේ අනුක්තය හැටියට මම දක්වලා තියෙනවා ගොවියෙකු කියලා. ගොවියෙකු. දැන් මෙතෙන්දි පටල ගන්න එපා. මොකද්ද මම කියන්න උත්සාහ දරන්නේ? ගොවියෙක් කියලා කිව්වොත් ඒකේ අනුක්තය ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගොවියෙකු කියලා කිව්වත් හරි. ගොවියෙකු. මෙන්න බලන්න මම ඒක පැහැදිලි කරනවා. ගොවියෙක්. ගොවියෙක් කියලා කිව්වම මේකේ කෙලවර බලන්න. ගොවි එක්. මේකේ අනුක්තය ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගොවියෙකු අනිත් එක ගොවියෙකු. ගොවියෙකු කියලා ලියන්නත් පුළුවන් ගොවියෙකු කියලා ලියන්නත් පුළුවන්. ඒ ක්‍රම දෙකම අනුක්තයට හරි. ගොවියෙකු කියලා කිව්වොත් එතන අකු කියන ප්‍රත්‍ය තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක පැහැදිලි. දරුවට තේරෙනවා මේ ගොවියෙකු අකු. ගොවියෙකු කියලා කිව්වම එකු කියලා තමයි මේ කෙලවර එන්නේ. මේ බලන්නකෝ එකු. එහෙනම් ගොවියෙක් කියන පදය අනුක්තව තියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ගොවියෙකු කියලා තිබ්බත් කමක් නැහැ. ගොවියෙකු කියලා තිබ්බත් කමක් නැහැ. දැන් මේ විදිහට ඔයාත් දැන් මේ මොහොතේ හිතන්නකෝ තව වචන කීපයක්. මිනිසෙක් අනුක්ත කරන්න. මිනිසෙකු කිව්වත් කමක් නැහැ. මිනිසෙකු කිව්වත් කමක් නැහැ. ගවයෙක්. දැන් ඔබට මේ වෙනකොටත් මනසට ඇවිල්ලා ඇති. කොහමද ගවයෙක් කියලා කිව්වනම් ගවයෙකු කිව්වත් කමක් නැහැ. ගවයෙකු කිව්වත් කමක් නැහැ. එහෙනම් එක් කියන ප්‍රත්‍යයෙන් කෙලවර වෙන උක්ත පදයක් අනුක්තව තියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක තමයි ගොවියෙකු අකු කියන ප්‍රත්‍ය යටතේ තියන්නත් පුළුවන්. ගොවියෙකු එකු කියන ප්‍රත්‍ය යටතේ තියන්නත් පුළුවන්. right. ඊළඟට ගොවියෝ කියලා පදයක් දීලා තියෙනවා. ඊට යටින් බලන්නකෝ ගොවියෝ. ඒකේ අනුක්තය වෙන්නේ ගොවියන්. දැන් හිතට ගන්න පුතේ මෙහෙමයි. මිනිසා
උක්තයත් මිනිසාමයි අනුක්තයත් මිනිසාමයි. මිනිසෙක් උක්තය මිනිසෙක් අනුක්තය මිනිසෙකු වෙන්නත් පුළුවන් මිනිසෙකු වෙන්නත් පුළුවන්. මහල්ලෙක් අනුක්තය මහල්ලෙකු වෙන්නත් පුළුවන් මහල්ලෙකු වෙන්නත් පුළුවන්. හැබැයි මහල්ලෝ කියලා තිබ්බොත් ඒකේ අනිවාර්ය අනුක්තය මහල්ලන්. ඔය ටියුට් එක දිහා බලපුවහම ওই කාරණාව පැහැදිලි වෙනවා. ඊළඟට මම ස්ත්‍රීලිංග පදයක් ගත්තා. කාන්තාව කියලා ගත්තොත් ඒකේ ඔබගේ මනසට දැන් ගන්න ක්ෂණිකව ඕක වෙනස් කරන්න ක්‍රමයක් තියෙනවද? කාන්තාව කියලා කිව්වහම එක්කෙනෙක්. කාන්තාව කියන්නේ එක්කෙනෙක්. ඕක අය අනුක්ත කරනවා කියලා වෙනස් කරන්න වෙන ස්වරූප නැහැනේ. එහෙනම් කාන්තාව කියන පදය අනුක්ත ස්වරූපයේ ගත්තොත් කාන්තාවම තමයි. ඒකේ අය වෙනසක් නැහැ. කාන්තාවක් ඒ ස්ත්‍රීලිංග ඒකවාචී උක්ත පදයක් කාන්තාවක්. කාන්තාවක් කිව්වම මේ බලන්නකෝ. කාන්තාවක් කියලා කිව්වහම මෙන්න මේ ප්‍රත්‍යය තමයි කෙලවර තියෙන්නේ. ප්‍රත්‍යය කියන වචනෙට කලබල වෙනවා නම් ඒකට තේරුමක් තියෙනවා. මේ කෙලවර නැගෙන හඬ බලනු කාන්තාව අක් අක්. එහෙම නෙන්නේ කාන්තාවක් අක්. කාන්තාවක් අක් ප්‍රත්‍යය සහිතයි ස්ත්‍රීලිංග පදයක් උක්තව තියෙනකොට. දැන් මෙයාගේ අනුක්තය කාන්තාවක. කාන්තාවක. කාන්තාවක කියනකොට එහි කෙලවර තියෙන ප්‍රත්‍යය තමයි මොකද්ද? අක. කාන්තාවක. පැහැදිලි? එහෙනම් කාන්තාවක් කියලා තිබුණොත් ඒකේ අනුක්තය කාන්තාවක. කාන්තාවෝ කියලා තිබුණොත් ඒකේ අනුක්තය කාන්තාවන්. දැන් හිතට ගන්න. මොකද්ද? පුරුෂලිංග පදයක් ගමුකෝ. ආයෙමත් මේ බලන්න. වෛද්‍යවරයා. අනුක්තය දැන් හිතට එන්න ඕන. වෛද්‍යවරයාමයි. වෛද්‍යවරයෙක්. අනුක්තය වෛද්‍යවරයෙකු වෙන්නත් පුළුවන් වෛද්‍යවරයෙකු වෙන්නත් පුළුවන්. වෛද්‍යවරු. අනුක්තය වෛද්‍යවරුන්. ඒ විදිහට. ඊළඟට අඟන. අඟන කියන්නේ කාන්තාවට තව නමක් නේ. ඒකේ අය අනුක්තය උක්තය කියලා වෙනසක් නැහැ. අඟන අඟනමයි. අඟනක් කියලා තිබුණොත් හිතන්න. අඟනක. අඟනෝ කියලා තිබුණොත් අඟනන්. ඒ විදිහට මම දීලා තියෙන වචනවලටම ඇබ්බැහි නොවි ගැති නොවි මේ කාල සීමාව තුල ඔයා වෙනත් නාමපද අරගෙන පුළුවන් තරම් ඔය ඉන්න ගමන් කල්පනා කරන්න. දැන් ගෙදර ඉන්න බල්ලා ගැන කතා කරන්නකෝ. බල්ලා බල්ලාමයි. උක්තානුක්ත වෙනසක් නැහැ. බල්ලෙක් බල්ලකු නැත්තම් බල්ලෙකු. බල්ලෝ බල්ලන්. ඒ විදිහට හදාගන්න පුළුවන්. ඊළඟට මම තව වචනයක් කරන් තියෙනවා. භික්ෂුව කියන පදය. භික්ෂුව කියන ඒ වචනේ ගත්තාම ඒකයි උක්ත අනුක්ත වෙනසක් නැහැ. ඒකෙ හිමයි භික්ෂුව උක්තයත් අනුක්තයත් දෙකම. භික්ෂුවක් කිව්වොත් අනුක්තේ භික්ෂුවක. භික්ෂූහු කියලා කිව්වොත් අනුක්තේ භික්ෂූන්. ඒ විදිහට මේ නිබන්ධනයේ දිහා බලලා හදාගමු. ඊළඟට අප්‍රාණවාචී පදයක් ගත්තොත් දැන් ගසක් කියලා කියන්නේ ප්‍රාණවාචී පදයක් නෙවෙයිනේ අප්‍රාණවාචී. ඒ අප්‍රාණවාචී පදය ගත්තොත් ගසක් කියන එකේ අය අනුක්තය වෙනසක් නැහැ. ගසක්ම තමයි. ඒක ඒ විදිහටම ගත යුතුයි. පොතක්ම තමයි. අය පොතක කියලා එහෙම අනුක්ත කරන්න යන්න උවමනාවක් නැහැ. පාරක්ම තමයි. ඒකයි වෙනස් කරන්න යන්න උවමනාවක් නැහැ. ඊළඟට තව ටිකක් දැනගත යුත්තක් තියෙනවා. දැන් මේ බලන්න සරච්චන්ද්‍රයෝ. සරච්චන්ද්‍ර එකතු කිරීම ඕ සරච්චන්ද්‍රයෝ. ඔහොමයි ඔය පදය නිර්මාණය වෙලා තියෙන්නේ. මේක උක්තයි. මේකේ අනුක්තය සරච්චන්ද්‍රයන් වෙන්න ඕන. right. ඊළඟට මුනිදස් හෝ මුනිදසුන්.
ඊළඟට ගංගාවෝ ගංගාවන් අයෙක් අයෙකු දස දෙනෙක් දස දෙනෙකු දස දෙනෙකු කිසිවෙක් කිසිවෙකු නැත්නම් කිසිවෙකු කවුරු කවුරුන් ඒ විදිහට උක්ත පද සහ අනුක්ත පදවල ස්වරූපයේ තේරුම් ගන්නට. දැන් මම පාට මේ වෙනකොට පාඩමේ පුතේ කියලා දීලා තියෙන කාරණා හතරක් තියෙනවා. එකක් උක්ත පදේ කියන්නේ සම වෙන්න ආඛ්‍යාත පදේ කියන්නේ මොකද්ද කියලා දුන්නා. මොකද ආඛ්‍යාත පදේ කියලා කියන්නේ කිසියම් වාක්‍යයක ක්‍රියාපදයටම භාවිත කරන තව නමක් තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. උක්ත පදේ කියන්නේ මොකද්ද කියලා දුන්නා. මොකද්ද උක්ත පදේ කියලා කියන්නේ? කිසියම් වාක්‍යයක ක්‍රියාපදයේ තුලින් ඉස්මතු වන පදය කියවෙන පදයට අපි උක්ත පදේ කියලා කියනවා. ඔන්න කරුණු දෙකයි. තව එකක් මං කියලා දුන්නා. කිසියම් වාක්‍යයක් ලියනකොට ක්‍රියාවෙන් ඉස්මතු වන පදය. ඒ කියන්නේ ක්‍රියාවෙන් උක්ත වන පදය. උක්ත ස්වරූපයෙන්ම තියන්න ඕන. ඒක අනුක්ත වෙහෙම තියන්න බෑ. තව එකක් කියලා දුන්නා. ඒක තමයි උක්ත පද තියෙනකොට අපි දැනගන්න ඕන පදවල උක්ත සහ අනුක්ත වෙනස. ඒ උක්ත පදයේ කොහොමද තියන්නේ අනුක්ත පදයේ කොහොමද තියන්නේ පිහිටන්නේ කොහොමද කියලා දැනගන්න ඕන. ඒක මම වගන්තියේ මේ නිබන්ධනය ආධාර කරගෙන දිග පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. කරුණු හතරයි. ඊළඟට මම ඔබට පැවරීමක් කරලා තියෙනවා. තුන්වෙනි පිටුව බලන්න. තුන්වෙනි පිටුවේ පහත සඳහන් පදවල අනුක්ත පද ලියා දක්වන්න කියලා දක්වලා තියෙනවා. දැන් උක්ත අනුක්ත වෙනස හඳුනාගත්ත ඔබ මේ පැත්ත බලන්නේ නැතුව පැහැදිලි කරපු පැත්ත බලන්නේ නැතුව තනිවම වැරදුනාට කමක් නැහැ. මොකද නිබන්ධනයේ මෙහෙම දිගට ඉඩ තියලා තියෙනවා. මේ ඉඩ තියලා තියෙනවා. ඔයා මෙන්න උක්ත පදයේ මෙන්න අනුක්ත පදයේ කියලා ලියන්න ඕන. දැන් මේවට මම පිළිතුරු පත්‍රයක් අනාගතයේදී දෙනවා. ඒ දෙනකොට වැරදි තැන් තිබුණොත් ඒ වැරද්ද නිවැරදි කර ගැනීමට උත්සාහ දරන්න මේ ටික ඔබ තනියම කරන්න ඕනේ. එතන මම වාක්‍ය දීලා තියෙනවා 30. ඊළඟට මම තව හතරවෙනි පිටුවේ පහත සඳහන් පදවල උක්ත පද ලියා දක්වන්න කියලා තියෙනවා. ඉස්සල්ලා එකේ දුන්නේ අනුක්ත පද ලියන්න කියලා. ඊළඟ එකේ දීලා තියෙනවා උක්ත පද ලියන්න කියලා. ඒක ඔබට දීලා තියෙන පැවරුමක්. ඊළඟට දැන් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕන. ඒකයි දැන් උගන්වන්න ලැහැස්ති වෙන්නේ. මෙන් බලා ගන්න මේක තමයි වැදගත්ම අංගය. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය. පෙරගත නිදසුනක්ම රයිට් මේ ගමු. මේ නිබන්ධනයේ තියෙන වාක්‍යයක්ම ගත්තහම පහසු යාට හරි. මිනිස්සු වනය විනාශ කරති. මේ විදිහට අපි මේ වාක්‍ය ගමුකෝ. ඔන්න දැන් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන්නේ මොකක්ද කියලා මේ දැන් තේරුම් ගන්නට යන්නේ. මිනිස්සු වනය විනාශ කරති. විනාශ කරති. දැන් අපේ ඔළුවට එනවා මේක ආඛ්‍යාතය මේක ක්‍රියාව. විනාශ කරති කියලා කිව්වහම අපේ මනසට එනවා ප්‍රශ්නයක්. මොකක්ද එන්නේ ප්‍රශ්නය? විනාශ කරන්නේ කවුරුද? මේ වනාන්තරයේ විනාශ කිරීමේ ක්‍රියාව කරන්නේ කවුරුද? මිනිස්සු. මිනිස්සු කියන එක තමයි මේ වාක්‍යයේ උක්ත පදය. දැන් මිනිස්සු කියලා කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? ක්ෂණිකව ඔබේ මනසට එන්න ඕන. ගොඩක්නේ. එක්කෙනෙක් නෙවෙයි ගොඩක්. විනාශ කරති කියලා කිව්වහම ක්‍රියාව ඒක වචනද බහු වචනද? බහු වචනයිනේ. විනාශ කරයි කිව්වනම් එක්කෙනෙක්. විනාශ කරති කිව්වහම ගොඩක්. එහෙනම් විනාශ කරති කිව්වහම මේ ක්‍රියාව බහු වචනයි. ඇයි මේ ආඛ්‍යාතය නැත්තම් මේ ක්‍රියාව බහු වචනෙන් තැබුවේ?
වනේ විනාශ කිරීමේ ක්‍රියාව කරන්නේ කවුද? මිනිස්සු. එක්කෙනෙක් නෙවෙයිනේ ගොඩක්නේ. එතකොට උක්ත පදය බහුවචන නිසා ආඛ්‍යාතයක් බහුවචනින්ම තියලා තියෙනවා. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන්නේ මෙන්න මේකයි. හොඳින් තේරුම් ගන්න. අපි පන්ති කාමරේ නම් මේක දෙතුන් වතාවක් කියවලා වාක්‍ය ගණනාවකින් අවබෝධ කරගන්නවා. නමුත් මේක කරන්න අපහසුයි. තේරුම් ගන්න. මොකද්ද උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ? උක්ත පදයට අනුව ආඛ්‍යාතයේ තැබීම. දැන් මේක ආයෙ තේරුම් ගන්න. උක්ත පදය කියන්නේ මෙයානේ මිනිස්සුනේ ගොඩක්නේ. ඒ හින්දා ක්‍රියාව බහුවචනෙන්නේ තියලා තියෙන්නේ. එහෙනම් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ උක්ත පදයට අනුව ආඛ්‍යාතයේ තැබීම. ඕක අනික් විදිහට කියන්නත් පුළුවන් ඕනනම්. ආඛ්‍යාතයට අනුව උක්තයේ තැබීම කියන්නත් පුළුවන්. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ මෙන්න මේකයි. කිසියම් වාක්‍යයක උක්ත පදයට අනුව ආඛ්‍යාත හේවත් ක්‍රියාව තැබීම අපි කියනවා උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා. දැන් පැහැදිලි. මම කරුණු ඔයාට ඉගැන්නුවා මේ වෙනකොට 5. කරුණු 5ක් ඉගැන්නුවා. ඒ කරුණු 5 හොඳට මතකේ රැඳෙන්න ඕන. ආයමත් මතක් කරනවා කරුණු 5. දැන් නිබන්ධනයේ දිහා බලන්න එපා. හිතන්ට මාත් එක්කම ගමන යන්න. අපේ ව්‍යාකරණ මාතෘකාව හැටියට අරන් තියෙන්නේ උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන කතා කරන්න. මම ඔබට ඉගැන්නුවා ආඛ්‍යාතය කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් මොහොතක් හිතන්ට මොකක්ද ආඛ්‍යාතය කියන්නේ? දැන් ඔබ මාත් එක්ක ඉන්නවා, රැඳිලා ඉන්නවා. නිබන්ධනයේ බලන්න එපා. මොකක්ද ආඛ්‍යාතය කියන්නේ කියලා හෙව්වොත් ඔයාගේ හිතේ තියෙනවා නම් මෙන්න මේක ඔබ හරි. මොකද්ද? කිසියම් වාක්‍යයක ක්‍රියාපදයටම භාවිත කරන තව නමක් තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. ඒ මතකය ආවද? ආවනම් එතන ඔබගේ ධාරණ ශක්තිය, මතක ශක්තිය හොඳයි. ඊළඟට උක්ත පදය කියලා කියන්නේ මොකක්ද? මොහොතක් හිතන්න. උක්ත පදය කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ උත්තරේ ඔබට ආවනම් ඔබගේ මතක ශක්තිය හොඳයි. මොකක්ද? කිසියම් වාක්‍යයක ක්‍රියාව හෙවත් ආඛ්‍යාතය තුලින් ඉස්මතු වන පදය, කියවෙන පදය තමයි උක්ත පදය කියලා කියන්නේ. කාරණා දෙක මතක රැඳෙන්න ඕන. ඊළඟට කිසියම් වාක්‍යයක ක්‍රියාපදය තුලින් උක්ත වන පදය හැම වෙලාවකම තියන්න ඕනේ උක්තව. අනුක්තව එහෙම තියන්න බෑ. ඒක ඔබගේ මතකේ තියෙන්න ඕන. ඒත් එක්කම මෙන්න මේවා තමයි උක්ත පද, මෙන්න මේවා තමයි අනුක්ත පද කියලා හරියට වෙන් කරගන්න පුළුවන් ශක්තිය ඔබට තියෙන්න ඕන. ඊටාම වැදගත් මෙන්න මේ මතකේ තියනවාද කියලා බලන්න. මොකක්ද උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ? මේක මතකයට ගන්න පොඩ්ඩක් මෙනෙහි කරලා. මොකද්ද උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ? ඔබගේ මතකයට මෙන්න මෙය නැගුණා නම් ආවනම් ඔබගේ ධාරණ ශක්තිය බොහොම ඉහළයි. මොකද්ද? කිසියම් වාක්‍යයක ආඛ්‍යාතයට අනුව උක්ත පදයේ තැබිය යුතුයි. ඔය කතාවම පෙරලා අනිත් පැත්තට කියන්න පුළුවන්. කොහොමද? කිසියම් වාක්‍යයක උක්ත පදයට අනුව ආඛ්‍යාතයේ තැබිය යුතුයි. ඒක තමයි උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ. දැන් මෙන්න මෙහෙම ලිව්වොත් වැරදිනේ පුතේ. කොහමද? අර පෙරගත්ත නිසුණක්ම ගන්නම්කෝ. මේ විදිහට ගන්නම්කෝ. ගොවියන් කුඹුර කොටති. මේ වාක්‍ය ගත්තොත් හරියද? ක්ෂණිකව ඔයාගේ ඔළුවට එන්න ඕන වැරදි කියලා. ඇයි වැරදි? මෙතන උක්තාඛ්‍යාත පද සම්බන්ධයේ ගැළපීමක් නැහැ. කොටති කියලා කියන්නේ ක්‍රියාව ඒක වචනද බහුවචනද? බහුවචනයි. කවුද කුඹුර කෙටීමේ කටයුත්ත කරන්නේ? ගොවියන්. ගොවියන් කියන පදේ උක්තයිද අනුක්තයිද? අනුක්තයි. එහෙමනම්
උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ මෙහෙම රැඳවීම නෙවෙයි. උක්තයට සාපේක්ෂව ආඛ්‍යාතය තියන්න ඕන. දැන් අපි අතින් ඕක වරදින්නේ නැද්ද කියලා කියන්න. රචනාව ලියනකොට අපි අතින් ඕක හරියටවත් වරදින්නේ නැද්ද? අපි දන්නේ නැහැ, වාක්‍ය හරියට දන්නේ නැහැ. ඉතින් කියනවා මිනිසුන් වනේ විනාශ කරති. වැරදිනේ. විනාශ කරති. කවුද විනාශ කරති? මිනිසුන් වෙන්න බෑනේ. මිනිසු වෙන්න එපා. මා ගමට ගියෙමි. වැරදිනේ. ගියෙමි. කවුද? මා නෙවෙයිනේ, මම වෙන්න එපා. අපි අතින් හරියටවත් ওই වැරද්ද වෙනවනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මම ඒකයි කිව්වේ මේක අපේ සරසවි ගමනට පමණක් නෙවෙයි අපේ ජීවන ගමනේදීම මේ ව්‍යාකරණ පාඩම ඉතාම වැදගත්. ඇයි? අද ලියුමක් ලියන්න දන්නේ නැහැ සමහරු. ලිපියක් ලියන්න දන්නේ නැහැ. රාජකාරී හෝ ව්‍යාපාරික හෝ ලිපියක් ලියන්න දන්නේ. පෞද්ගලික ලිපියක් නම් කොහොම ලිව්වක් කමන්නේ කියන්නකෝ. රාජකාරී ලිපියක් හරියට ලියන්න එපා. ව්‍යාපාරික ලිපියක් හරියට ලියන්න එපාය. ඒ නිසා මේක දැනගන්න ඕන. ඊළඟට මෙහෙම හිතන්නකෝ තව දෙයක්. ඔයාට විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙනවා. මම එහෙම කියන්නේ නැහැ. නමුත් හැමෝටම විශ්වවිද්‍යාලය යන්න බෑනේ. එහෙමනම් විශ්වවිද්‍යාලෙ පිරෙන්න එපාය. විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණත් ඔබට වෙනත් මාර්ග තියෙනවා ඉදිරියේ යන්න. ඒ මාර්ගවලදී තරග විභාග තියෙනවා පවත්වනවා. ඒ තරග විභාගවලදී අනිවාර්යයෙන්ම නිවැරදි වාක්‍ය රට අහනවා. රචනාවක් ලියන්න තියෙනවා. සාරාංශකරණයක් කරන්න තියෙනවා. ඔය තරග විභාගවලදී ඒ වගේ තැන්වලදීත් මේවා වැදගත්. ඒ නිසා හොඳට මේ පාඩම අවබෝධ කර ගැනීම කියන කාරණාව අවශ්‍යයි. දැන් මම ඔයාට වාක්‍ය කීපයක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට පෙරලා ගන්න. 4 වෙනි පිටුව පෙරලා ගන්න. පිටුව අංක 4. ඒ පිටුව අංක 4 පුතේ පල්ලෙහාට එනකොට මම මෙහෙම කියනවා පහත සඳහන් වාක්‍ය බලන්න කියලා. වැද්දෝ මුවන් මරති. මුවන් සමවෙන්න මරයි. වැද්දෝ මුවන් මරයි. මෙහෙම ලිව්වොත් හරියද? ඒත් වැරදි. ඇයි වැරදි? මරයි. මැරීමේ මේක තමයි ආඛ්‍යාතය. මැරීමේ වැඩේ කරන්නේ කවුද? මේ මෙයාලා. ඒ කියන්නේ මෙයා තමයි උක්තය. වැද්දෝ. වැද්දෝ කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? ගොඩක්. එතකොට උක්ත පදය බහුවචනයි. ආඛ්‍යාතයේ තියලා තියෙන්නේ ඒක වචනේ. එහෙම වෙන්න බෑනේ. එහෙනම් ඒක වෙන්න උනේ කොහොමද? වැද්දෝ මුවන් මරයි නෙවෙයි. එහෙනම් මරති වෙන්න ඕන. තව එකක් ගමු. මම මේ නිබන්ධනයේම දීලා තියෙන වාක්‍යයක් ගන්නේ වැද්දෝ මුවෝ මරති. වැද්දෝ මුවෝ මරති. මේ වාක්‍ය හරිද? මේ වාක්‍යයත් වැරදි. ඇයි මේ වාක්‍ය වැරදි? මරති. මරති මේක තමයි ආඛ්‍යාතය ක්‍රියාව. මරති කිව්වම අපේ හිතට එනවනේ දැන් ප්‍රශ්නයක් ඒ සෛලියෙන් යන්නේ. එතකොට ලේසි. මරති කිව්වම අපේ හිතට එනවනේ ප්‍රශ්නයක්. මොකද එන ප්‍රශ්නේ? මැරීමේ ක්‍රියාව කරන්නේ කවුරුද? කවුරුද ඒකේ කටයුත්ත කරන්නේ? වැද්දෝ. වැද්දෝ කියන්නේ එක්කෙනෙක්ද ගොඩක්ද? ගොඩක්. වැද්දෝ උක්ත පදය ගොඩක් බහුවචනයි. මරති ආඛ්‍යාතයේ ක්‍රියාව බහුවචනයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සර් ඔතන වැරද්දක් නැහැනේ. වැද්දෝ මරති. මේ දෙක හරිනේ. හරි තමයි. ඒ දෙක හරි. හැබැයි මෙතන වැරද්දක් තියෙනවනේ පුතේ. මෙතන වැරද්දක් තියෙනවා. මෝ කියන පදයේ උක්තද අනුක්තද? උක්තයි. ඒකේ අනුක්තය මුවන්. එකම වාක්‍යයක් තුල උක්ත පද දෙකක් තියෙන්න බෑනේ. දැන් මැරීමේ ක්‍රියාව කරන්නේ වැද්දෝනේ. එතකොට වැද්දෝ නම් මේ වාක්‍යයේ උක්තය මෝ කියලා උක්තව තියන්න පුළුවන්ද? තියන්න බෑ. එයා තියන්න නැන්නේ අනුක්තව. එහෙනම් මේ වාක්‍යය කොහොමද නිවැරදි වෙන්න උනේ? මොහොතක් ඔබ හිතන්න. ඊට පස්සේ මම කියන්නම්. මොහොතක් හිතන්න.
කොහොමද මේ වාක්‍ය නිවැරදි වෙන්න ඕනේ එහෙමනම්? වැද්දෝ මුවන් මරති. එහෙම නෙවෙන්න නැන්නේ. ඔව්. දැන් මෙහෙම පුළුවන්ද? මම ලියන්න නැතුව කියන්න ලියමු. ගුරුවරු සිසුහු යහ මගට යොමු කරති. ගුරුවරු සිසුහු යහ මගට යොමු කරති කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? එහෙම තියන්න බැරි ඇයි? මේ බලන්න. යහමගට යොමු කිරීමේ කටයුත්ත කරන්නේ කවුරුද? ගුරුවරු. ඒක පැහැදිලි. ගුරුවරු. එතකොට මේ වාක්‍යයේ උක්ත පදය කවුද? ගුරුවරු. ගුරුවරු නම් මේ වාක්‍යයේ උක්ත පදය සිසුහු කියලාත් මෙතන උක්තව තියන්න පුළුවන්ද? තියන්න බෑ. එයා කවුරු වෙන්න ඕනද? අනුක්ත වෙන්න ඕන. එහෙනම් මේ වාක්‍යය කොහොමද නිවැරදි වෙන්න නැන්නේ? ඔබ මොහොතක් හිතන්න. ඒ වාක්‍ය නිවැරදි වෙන්න නැන්නේ ගුරුවරු සිසුන් යහමගට යොමු කරති. ගුරුවරු සිසුන් යහමගට යොමු කරති. පැහැදිලි. දැන් පස්වෙනි පිටුවේ පිටු අංක 5 ඔයාට මේ කරන්න තියෙන වැඩ මේ කාලේ ගෙවල් වල ඉඳන් ඔය අපේ දෙමාපියෝ ගොඩ කතා කරලා කියපු දේවල් තමයි අපේ දරුවෝ නිකම් පාසලත් නැහැ. උපකාරක පන්තියක් නැහැ. දරුවෝ හරි අපහසුයෙන් ඉන්නේ. මොකද දෙමව්පියන්ට පුතේ උමනාව තියෙන දරුවන්ට උගන්වන්න. දරුවන්ගේ අනාගතය යහපත් කරන්න. ඒ හින්දා අපිට දෙමව්පියෝ කතා කරලා පුදුම විදිහේ ඇවිටිල්ලක් කළා මොන ක්‍රමයකට හරි මේ දරුවන්ට උගන්වන්න. ඔයා තේරුම් ගන්න මං හැමදාම පන්ති කාමරේ කියන දෙයක් තමයි පුතේ අම්මලා තාත්තලා දුක් විඳින්නේ ඔබ වෙනුවෙන්. ඒක තේරුම් ගන්න ඕන. මම විශේෂයෙන්ම ඔය මහියංගන ප්‍රදේශයේ පන්ති කරනකොට මම දන්නවා මේ මහනුවර වැනි ප්‍රදේශවල දරුවෙක් විවේකයට රුපියල් 50ක 75ක අයිස්ක්‍රීම් එකක් කනකොට මහියංගනේ පැත්තේ දරුවෙක් විවේක වෙලාවේ බඩේනු කරලා තමයි රුපියල් 15ක් දීලා අරන් කන්නේ. සමහර අම්මලා තාත්තලා දරුවන්ගේ අධ්‍යයන කටයුතු ගැන කතා කරන්න අපි ළඟට එනවනේ. ඒ එනකොට ඒ අම්මලා තාත්තලාගේ ස්වරූපය දිහා බලපුවහම අපිට පේනවා අර නිර්ධන පන්තියේ මිල මුදල් අහේනි පන්තියේ යටම තට්ටුවේ ජීවත් වෙන මිනිස්සු. ඉතින් හැමදාමත් ඔයා සෝදානන්ද ඔයාගේ අම්මා ඔයාගේ තාත්තා ඔය අව් කාස්ට් එකේ වේලෙමින් දුක් විඳිමින් ඉන්නවා දකින්න එපා. ඔයා අද ඔයාගේ අනාගතය වෙනුවෙන් අම්මා දුක් විඳිනවා තාත්තා දුක් විඳිනවා. අම්මට තාත්තට බැරි දවසක් එනවා. ආන් එදාට ඔබ අම්මා තාත්තා රජෙක් වගේ රැජිනක් වගේ බලා ගන්න ඕන. ඒ දේ කරන්න පුළුවන් නම් විතරයි ඔයා හොඳ දරුවෙක් වෙන්නේ. මං හැමදාමත් ඔය පන්ති කාමරේදී ඔය කතන්දර කියනවා, පැහැදිලි කිරීම කරනවා. ඒ නිසා මේ කෙටි කාලෙදී ඔබ මා සමග වැඩ කරන්න කැමති නම් මං ඔබට පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කරන්න අභ්‍යාස දෙන්නම්. ඒවා මම බලලා දෙන්නම්. ඒ නිසා මාත් එක්ක එකතු වෙලා මේ ගමනට සූදානම් වෙන්න. දැන් මම මේ පස්වෙනි පිටුවේත් දීලා තියෙනවා පහත සඳහන් වාක්‍ය නිදොස් කරන්න කියලා වාක්‍ය දීලා තියෙනවා ගණනාවක් දීලා තියෙනවා. ඒ වාක්‍ය ඔය අවබෝධයත් එක්ක ලස්සනට නිවැරදි කිරීම කරන්න ඊට පස්සේ උත්තර මා විසින් දෙන්නම් ඔබ කරපු දේ හරිද වැරදිද කියලා නිර්ණය කරන්න. දැන් අපේ පාඩමේ ගොඩාක් දේවල් අපි ඉගෙන ගත්ත මේ වෙලාව තුල මොනවද ඉගෙන ගත්ත දේවල්? දැන් ටියුට් එක පැත්තකින් තියන්න. වටපිටාවේ සද්ද බද්ද මොනවාක්වත් තිබුණට ඒකට අවධානය යොමු කරන්න යන්න එපා. ඊළඟට ළඟ ඉඳගෙන ඔය නංගියෙක් මල්ලියෙක් අම්මා හරි අම්මා තාත්තලා නම් බාධා කරන්නේ මොනවා හරි සද්දයක් බද්දයක් කළොත් ඒක ගැන හිතන්න යන්න එපා. මෙන්න මේවට ඔයාගේ ඔළුවේ උත්තර තියෙනවා නම් ඔබ ධාරණ ශක්තියෙන් ඉදිරියෙන් මං ගත්ත ව්‍යායාමයේ සාර්ථක වුණා කියලා මට හිතෙනවා. මොකක්ද කිසියම් වාක්‍යයක මං ආයමත් මේ පාඩම ස්මරණය කිරීමක් කරන්නේ. ඒක දන්නවනේ කොහොමත් මං පන්ති කාමරය තුල උගන්වනකොට ඒ කියන්නේ පොතේ නෙවෙයි දැනුම හිතේ තියෙන්න ඕන. ඒ නිසා මෙන්න මේවා ඔළුවේ තියෙනවා නම්
අද මං ගත්ත මේ ව්‍යායාමයේ සාර්ථකයි. තව ඉවර නැහැ. තව වැඩ තියෙනවා. බලන්න. ආඛ්‍යාතය කියන්නේ මොකක්ද? මොකක්ද හිතන්න? right. ඔබට මෙන්න මේ සිතුවිල්ල හිතට අනිවාර්යයෙන්ම එන්න ඇති. කිසියම් වාක්‍යයක ක්‍රියාපදයටම තමයි ආඛ්‍යාතය කියලා කියන්නේ. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. උක්ත පදය කියන්නේ මොකක්ද? මොකක්ද හිතන්නේ? උක්ත පදය කියලා කියන්නේ කිසියම් වාක්‍යයක ආඛ්‍යාතය නැත්නම් ක්‍රියාපදයේ තුලින් කියවෙන ඉස්මතු වන පදයට අපි උක්ත පදය කියලා කියනවා. පැහැදිලි. ඊළඟට කිසියම් වාක්‍යයක ක්‍රියාවෙන් එහෙම නැත්නම් ආඛ්‍යාතයෙන් ඉස්මතු වන පදේ තියන්න උනන්නේ අනිවාර්යෙන්ම හිතන්න. උක්තව. අනුක්තව එහෙම තියන්න බෑ. දැන් මිනිසුන් ගමට යති එහෙම තියන්න බෑ. පැහැදිලි. ඊළඟට උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ මොකක්ද? හිතන්න මොහොතක්. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියලා කියන්නේ කිසියම් වාක්‍යයක ආඛ්‍යාතයට සාපේක්ෂව උක්තේ තියන්න ඕන. ඔකම අනිත් විදිහට කියන්නත් පුළුවන් ආඛ්‍යාතයට සාපේක්ෂව උක්ත පදේ තියන්න ඕන. පැහැදිලිනේ? ඔව්. දැන් මේ දැනුම තුල රැඳුණු අපි පුංචි තැනින් පටන් ගමු ඉදිරියට යන්න. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීති ගොඩක් තියෙනවා. හැබැයි මං අද මේ නිබන්ධනය ඇතුල් කරලා තියෙන පුතේ රීති කීපයයි. රීති මං ඇතුල් කරලා තියෙන්නේ 4යි. රීති 4ක් ඇතුල් කරලා තියෙනවා. පුංචි තැනින් පටන් ගමු. ඊට පස්සේ ලොකු ලොකු දේවල් කතා කරමු. මෙන්න පළවෙනි රීතිය. මම මේක නිබන්ධනය ඇතුල් කරලා තිබුණත් ලිව්වේ අහන කොටයි දකින කොටයි ධාරණ ශක්තිය වැඩි හින්දා මතක ශක්තිය වැඩි හින්දා කියවන්න මාත් එක්කම. උක්ත පදය ඒක වචන නම් ආඛ්‍යාතයද ඒක වචනෙන්ම තැබිය යුතුය. උක්ත පදය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන්ම තියන්න ඕන. ඒක තමයි උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය යටතේ මම උගන්වන පළවෙනි රීතිය. උක්ත පදයේ ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන්ම තියන්න ඕන. දැන් මේ බලන්නකෝ. ගුරුවරයා කියන පදය ගත්තොත් ඒක වචනද බහු වචනද? හිතන්න. ඒක වචනයි. ගුරුවරයා. සිසුන්. සුමගට. යොමු. ඔන්න හිතන්න. ගුරුවරයා සිසුන් සුමගට යොමු ක්‍රියාව. මොකද්ද වෙන්න ඕනේ? යොමු කරතිද කරයිද? මම මේ වර්තමාන කාලෙන් වාක්‍ය ගත්තේ අතීත කාලෙන් ගත්තොත් වෙන විදිහකට කලේය එහෙම යන්නත් පුළුවන් නේ. ගුරුවරයා සිසුන් සුමගට යොමු කරති හැම නෙවෙයි කරයි. දැන් බලන්නකෝ.
සිසුන් සුමගට යොමු කරනවා. කවුද සිසුන් සුමගට යොමු කිරීමේ කාර්ය කටයුත්ත කරන්නේ? ගුරුවරයා. ගුරුවරයා කියන්නේ එක්කෙනෙක්. යොමු කරයි කියන ක්‍රියාවත් ඒක වචන. එහෙනම් උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීති අතර එක රීතියක් තමයි දැන් මාත් එක්කම කියන්න. උක්ත පදය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන්ම තියන්න ඕන. උක්ත පදයේ ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන්ම තියන්න ඕන. දැන් මම මේ සඳහා උදාහරණ ගණනාවක් අරන් තියෙනවා. මේ බලන්න. 6 වෙනි පිටුවේ පිටු අංක 6 පල්ලෙහාට මෙන්න වාක්‍ය පහක් අරන් තියෙන්නේ මම ගොඩක් කරන්නේ. කුරුල්ලා අත්තේ වසා සිටි නිබන්ධනේ බලා ගන්න. වසා සිටිනවා ක්‍රියාව ඒක වචනයි. සිටිති කිව්වොත් බහු වචනයි ඈ සිටි. කවුද අත්තේ වසා සිටින්නේ? කුරුල්ලා. කුරුල්ලා කියන්නේ එක්කෙනෙක්. ගායිකාවක් ගී ගයමින් සභාව කුල්මත් කළාය. සභාව කුල්මත් කළා. කළෝය එහෙම නෙවෙයි ඈ කළාය. ශ්‍රීලිංග ඒකවාචී ක්‍රියාවක්. කවුද සභාව කුල්මත් කළේ? ගායිකාවක්. ගායිකාවක් කියන්නේ උක්තයි ඈ. ගායිකාවක කිව්වොත් අනුක්තයිනේ. අන්න උක්ත පදයේ උක්තව තිබ්බා. වෛද්‍යවරයා රෝගීන් සුවපත් කරයි. සුවපත් කරයි. ක්‍රියාව ඒක වචනයි. සුවපත් කිරීමේ ක්‍රියාව කරන්නේ කවුද? වෛද්‍යවරයා. වෛද්‍යවරයා කියන්නේ උක්තය ඒක වචනයි. මහගම සේකර හඳ සහ නියෝග් නුවර පැදිපෙළ රචනා කළේය. රචනා කළේය කියලා මම දැම්මේ අතීත කාලේ වෙච්ච සිද්ධියක්නේ. මහගම සේකර මහත්තයා දැන් ජීවිතුන් අතරත් නැහැනේ. එතකොට පැදිපෙළ රචනා කළේය ක්‍රියාව ඒක වචනයි. කවුද පැදිපෙළ රචනා කළේ? මහගම සේකර. මහගම සේකර කියන්නේ එක්කෙනෙක්නේ. right. මිහිඳු මාහිමි අටුවා පොත් මෙරටට රැගෙන ආවේය. මේකත් අතීත සිද්ධියක් ඉඳන් මං ආවේය කියලා අතීත කාලෙටම දැම්මා. රැගෙන ආවේය. ආඛ්‍යාත ඒක වචනයිනේ ක්‍රියාව ඒක වචනයිනේ. කවුද අටුවා පොත් මෙරටට රැගෙන ආවේ? මිහිඳු මාහිමි. මිහිඳු මාහිමි කියන්නේ ඒකවාචී පදයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරුවෝ නමකින්දා ඒක මේ ගෞරවාර්ථ පදයක් වද්ද කියලා. නෑ. මිහිඳු මාහිමි කියන්නේ ඒකවාචී පදයක්. පැහැදිලි. ඊට පස්සේ පුතේ 7 වෙනි පිටුවේ මං මෙහෙම දීලා තියෙනවා. දැන් ඔබ බලන්න ටියුට් එක උඩ දැන් ඔබ උක්ත පදයේ ඒක වචනයෙන් සහ ආඛ්‍යාතයේ ඒක වචනයෙන් තබා වාක්‍ය 10ක් නිර්මාණය කරන්න කියලා මම ඔබට අභ්‍යාසයක් දීලා තියෙනවා. ඒ අභ්‍යාසය දැන් අපි පන්ති කාමරයේ වැඩ කළා නම් මේවා මම පන්තියේ ලියවනවා. එතකොට ලියවනකොට කාලයක් යනවා. එතකොට දැන් පැය දෙකක කාලේ මම අද අඩු වෙලාවක් ඉගෙනුවත් පැය දෙකකට වඩා ඉගෙනුවා හා සමාන වෙනවා. මොකද හේතුව පන්තියේ කරා නම් මේවා අපි අභ්‍යාස වශයෙන් කරමින් යන්නේ. පැහැදිලි. ඊට පස්සේ ඔන්න දැන් මතක තියාගන්න මම රේති සියල්ල උගන්නලා මං අන්තිමේටම ඔබට නිබන්ධනයේ නොබලා මේ රීතිය නැත්නම් මේ රීති සියල්ලම මතකයෙන් කියවන්න පුළුවන් ආකාරයට මම ඔබව හුරු කරනවා. එහෙමනම් ඕම් ගලේ කිටු අකුරක් වගේ මතකේ රඳව ගන්න. මොකද්ද මම කිව්වේ? උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීති අතුරින් එකක් දැන් කියලා ඉවරයි. කිසියම් මතකම කියන්නේ කිසියම් වාක්‍යයක උක්ත පදය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන්ම තැබිය යුතුයි. දැන් ආයි කියන්නේ කිසියම් වාක්‍යයක උක්ත පදය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන්ම තැබිය යුතුයි. දැන් අපි ඉගෙන ගන්නට යන්නේ දෙවන රීතිය. බලන්න නිබන්ධනයේ දීලා තියෙනවා 7 වෙනි පිටුවේ පිටු අංක 7 දෙවන රීතිය. බලන්න එපා ටියුට් එක බලන්න එපා. මම ඒක ලියන්නම්. මොකද එතකොට මතකයේ රැඳීම වැඩි. මම ලියන්නම්. right. මම මේ ලිව්වේ එතකොට මතක
ශක්තිය වැඩි හින්දා මතකයට හේතු වෙන හින්දා බෝඩ් එකේ සමහරවිට නොපෙනුනත් මම පැහැදිලි කරනකොට පුළුවන් මේ නිබන්ධනයේ තියෙනවා ගැටලුවක් වෙන්නේ නැහැ ඒක. මොකද මම කියලා තියෙන්නේ උක්ත පදයේ බහුවචන නම් ආඛ්‍යාතයේද බහුවචනයෙන්ම තැබිය යුතුය. මේක තමයි දෙවන රීතිය. උක්ත පදයේ බහුවචන නම් ආඛ්‍යාතයේද බහුවචනයෙන්ම තැබිය යුතුය. right. ඒකටත් අපි සරල උදාහරණයකුත් ගමු. සරල උදාහරණයක් ගමු. right. කුරුල්ලෝ වන පරිසරය අලංකාරවත් කරති. පරිසරය අලංකාරවත් කරති. මේ ක්‍රියාව බහුවචනයි. කරයි කිව්වනම් ඒක වචන, කරති කිව්වනම් බහුවචනයි. කවුරුද පරිසරය අලංකාරවත් කරන්නේ? කුරුල්ලෝ. කුරුල්ලෝ කියලා කියන්නේ බහුවචනයි. කුරුල්ලා කිව්වනම් ඒක වචනයි, කුරුල්ලෝ කියන්නේ බහුවචනයි. පැහැදිලිනේ? එහෙනම් කුරුල්ලෝ පරිසරය අලංකාරවත් කරති. මොකද්ද වෙලා තියෙන්නේ? උක්ත පදයේ බහුවචනයි, ආඛ්‍යාතයත් බහුවචනෙන් තියලා තියෙනවා. දැන් රීති දෙකක් අපේ මතකේ රැඳිලා තියෙනවා. බොහොම සරලයි. මොනවාද ඒ රීති දෙක? මාත් එක්කම කියන්න. කිසියම් වාක්‍යයක උක්ත පදයේ ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙම තියන්න ඕන. හරිම සරලයි. කිසියම් වාක්‍යයක උක්ත පදයේ බහුවචන නම් ආඛ්‍යාතයත් බහුවචනෙන් තියන්න ඕන. ওই රීති දෙක අමතක වෙන්නේ නැහෙනි. අමතක වෙන්නේ නැහැ. මට මතකයි එක්තරා අවස්ථාවක වෙච්ච සිද්ධියක් මේක කියන්න ඕන. මේක මම මතක් කරන්නේ ඒ දරුවෝන්ට මේ දරුවෝ ධෛර්යමත් කරන්න. මම උක්ත ආඛ්‍යාත පද සම්බන්ධ රීති 40ක් මගේ පන්තියක පැහැදිලි කරලා 40ක් කිනෝට දැන් ඉතින් එහෙම රීති එච්චර ගොඩක් තියෙනවා කියලා මතක තියාගන්නකෝ. පැහැදිලි කරලා එක්තරා ආයතනයක මම දරුවන්ට අභියෝගයක් දුන්නා. ඊළඟ සතියේ එනකොට මේ රීති සියල්ලම කියන්න පුළුවන් දරුවෙක් හිටියොත් මම වටිනා ත්‍යාගයක් දෙනවා කියලා කිව්වා. ත්‍යාගය ගන්නට බලාපොරොත්තු වෙද්ද කොහොමද මම දන්නේ නැහැ. මම පහවදා ඊළඟ සතියේදී අහනකොට එක ගැහැණු ළමෙක් ඉස්සරහට ආවා. ඇවිල්ලා රීති 37ක් කිව්වා. රීති 37ක් කිව්වා. ඒ රීති 37 කියනවා. ඊට පස්සේ මම ඒ සකසාගෙන ගිය ත්‍යාගය ප්‍රදානය කරන්න හදන වෙලාවේදී පිරිමි ළමයින්ගේ පැත්තෙන් පොඩි කසුකුසුවක් ආවා. ඊට පස්සේ මොකද මේ කියලා මොකද මගේ පන්ති වල සද්ද කරන්නේ නැහැ, කෑ ගහන්නේ නැහැ, හීක් මීක් නැහැ, බිසිල් ගහන්නේ නැහැ, අප්පුඩි ගහන්නේ නැහැ, සූ කියන්නේ නැහැ, ඒව මොකුත් නැහැ. විනයවත් පන්තියක්. ඉතින් මට මේ කසුකුසුවත් එක්ක පොඩි ගැටලුවක් ඇති වෙලා මම මොකද කියලා සර් අපේ කොල්ලෙක් ඉදිරිපත් වෙනවා කියලා කිව්වා. මට හරි සතුටක්. මම කව පුතා එන්න ඉස්සරහට ආවා. රීති 40ම කිව්වා. බොහොම ලස්සනට කිව්වා. හදලා තිබ්බ ත්‍යාගය අවශ්‍ය වුණොත් දෙකට කඩන්න පුළුවන් ත්‍යාගයක් හදලා තිබ්බේ. ඒක මොකද්ද කියලා මම කියන්නේ නැහැ. දෙන්නට බෙදලා දුන්නා. එතකොට අර පැරණි කතාවක් තියෙන හිත ඇතනම් පත කුඩාද කියලා ඒ වගේ අපිට ඕනම දෙයක් හරියට අවබෝධයකින් කල්පනාවකින් කළොත් අපිට කරන්න පුළුවන්. බැරි නෑ. දැන් බලන්නකෝ මේ ජීවිතේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ මේ රීති දෙක. මොකද්ද මං කිව්වේ? උක්ත පදයේ මතකම කියන්න. උක්ත පදයේ ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනයෙම තියන්න ඕන. උක්ත පදයේ බහුවචන නම් ආඛ්‍යාතයත් බහුවචනෙම තියන්න ඕන. කාරණාව පැහැදිලි. මම පුතේ උක්ත පදයේ බහුවචනෙන් තියලා ආඛ්‍යාතයත් බහුවචනෙන් තියලා හැදූ වාක්‍ය කීපයක් මේ නිබන්ධනයේ තියෙනවා. 7 වෙනි පිටුවේ 15ම කොටස බලන්න. කුරුල්ලෝ අත්තේ වසා සිටිති. වසා සිටිති ක්‍රියාව බහුවචනයිනේ. කවුරුද වසා සිටින්නේ? කුරුල්ලෝ. කුරුල්ලෝ කියන උක්ත පදේ බහුවචනයි.
නළුවෝ තිරේ දස්කම් දක්වති. දස්කම් දක්වති ක්‍රියාව බහුවචනයි. කවුරුද දස්කම් දක්වති? නළුවෝ. නළුවෝ කියන්නේ බහුවචනයි. පරිසර වේදීහු වනය ආරක්ෂා කරති. වනය ආරක්ෂා කරති. බහුවචනයිනේ ආඛ්‍යාතය. කවුරුද වනය ආරක්ෂා කරන්නේ? පරිසර වේදීහු. පරිසර වේදියෝ කිව්වත් හරි ඈ. ඔය දෙකම හරි. ක්‍රීඩකයෝ මෙරටට කීර්තියක් ගෙන ආහ. මෙරට කීර්තියක් ගෙන ආහ. ක්‍රියාව බහුවචනයි. ආවේය කිව්වනම් ඒක වචනයි. ආහ බහුවචනයි. කවුරුද මෙරටට කීර්තියක් ගෙන ආවේ? ක්‍රීඩකයෝ. ක්‍රීඩකයෝ කියන්නේ බහුවචනයි. කාන්තාවෝ සිය අයිතීන් ඉල්ලා සටන් කරති. සටන් කරති. ක්‍රියාව බහුවචනයි. කවුරුද සටන් කරන්නේ? කාන්තාවෝ. කාන්තාව කියන්නේ බහුවාචී පදයක්. දැන් මම ඔබට පැවරුමක් දීලා තියෙනවා. මොකද්ද පැවරුම? මේ විදිහට බලන්න 7 වෙනි පිටුවේ යටින්ම දැන් ඔබ උක්ත පදයේ බහුවචනයෙන් සහ ආඛ්‍යාතය බහුවචනයෙන් තබා වාක්‍ය 10ක් නිර්මාණය කරන්න කියලා තියෙනවා. පන්ති කාමරේදී නම් අපි කරන්නේ මෙය පන්තියේ කරන එක. ඔබ නිවසේදී මේ කළ යුතුයි මේ කාල සීමාව තුල. දැන් 3 වෙනි රීතිය. ඕම් බලන්න. මාත් එක්කම කියන්න. උක්ත පදය අප්‍රාණවාචී නම් ආඛ්‍යාතය ඒක වචනෙන් තැබිය යුතුය. ඔන්න 3 වෙනි රීතිය. ආයෙ වාරයක් කියමු. උක්ත පදය අප්‍රාණවාචී නම් ආඛ්‍යාතය ඒක වචනෙන් තැබිය යුතුය. රීති 3යි. දැන් මේ 3 වෙනි රීතියට අදාළව නිදසුනක් ගමුකෝ. නිදසුනක් ගමු. නිසසලව ගලා බසී. මේක තමයි ආඛ්‍යාතය. මොනවද නිසසලව ගලා බසින්නේ? ගංගා. මේක තමයි මේ වාක්‍යයේ උක්ත පදය. ගංගා කියලා කිව්වහම දැන් ගංගා කියලා කිව්වහම ගොඩක්නේ. ගංගාව කිව්වනම් එකයි. ගංගා කියන්නේ ගොඩක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ පුංචි තැන ඉඳන් උගන්වන්නේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ගංගා කියලා කිව්වහම ගොඩක්නේ. එහෙනම් ක්‍රියාවත් බහුවචනෙන් තියන්න එපේ. එහෙම හිතෙන්න පුළුවන්. එහෙමත් හිතෙන්න පුළුවන් අයින්ට පුළුවන්. හැබැයි මෙතන ගංගා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න පුතේ ප්‍රාණවාචී පදයක් නෙවෙයි. අප්‍රාණවාචී පදයක්. පියුම් කියලා කිව්වහම මල් වලට අපි කියනවනේ පියුම්. අප්‍රාණවාචී ගොඩක් තමයි අප්‍රාණවාචී. ගුවන් යානා ගොඩක් තමයි අප්‍රාණවාචී. එහෙමනම් ගංගා කියලා කියන්නේ ගොඩක් වුණාට බහුවාචී පදයක් වුණාට අප්‍රාණවාචී ප්‍රාණවාචී පදයක් නෙවෙයි. ඒ නිසා ක්‍රියාව තියලා තියෙන්නේ ඒක වචනේ. මෙන්න 3 වෙනි රීතිය. මොකද්ද 3 වෙනි රීතිය? මාත් එක්කම කියන්නේ කිසියම් වාක්‍යයක උක්ත පදය අප්‍රාණවාචී නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන් තැබිය යුතුයි. ආයෙ වාරයක් කියන්නේ කිසියම් වාක්‍යයක උක්ත පදය අප්‍රාණවාචී නම් ආඛ්‍යාතය ඒක වචනෙන් තැබිය යුතුයි. මම මේකට නිදසුන් කීපයක් දීලා තියෙනවා. මේ බලන්න. අහස් යානා පියාසර කරයි. පුංචි වාක්‍ය ටිකක් ගත්තේ. මේකට මහා ලොකු විශාල වාක්‍ය අරගෙන ළමයාගේ මනස ආකුල ව්‍යාකුල කරන්න ඕනේ. අපි අනාගතයේදී කරමු. නමුත් දැන් අවබෝධ කරගන්න මේක තේරුම් ගන්නකෝ. අහස් යානා පියාසර කරයි. පියාසර කරයි. ක්‍රියාව ඒක වචනයි. මොනවද පියාසර කරන්නේ? අහස් යානා.
අහස් යානා කිව්වම ගොඩක් තමයි. හැබැයි අප්‍රාණවාචී. හිරු කිරණ වැඩි මල් විකසිත වෙයි. විකසිත වෙයි. මොනවද විකසිත වන්නේ? මල්. මල් කිව්වම ගොඩක් තමයි. හැබැයි අප්‍රාණවාචී. රාත්‍රියේ අහසේ තරු දීප්තිමත්ව බබලයි. දීප්තිමත්ව බබලනවා. මොනවද බබලන්නේ? තරු. තරු කිව්වම ගොඩක් තමයි. හැබැයි අප්‍රාණවාචී නිසා ක්‍රියාව ඒක වචනෙන් තැබුවා. දිනපතා නගරයට වෑන් කාර් බස් ඇතුළු වෙයි. ඇතුළු වෙයි ක්‍රියාව ඒක වචනය. ඇතුළු වෙති කිව්වනම් බහුවචනය, ඇතුළු වෙයි කිව්වනම් ඒක වචනය. ඇතුළු වෙයි. මොනවද ඇතුළු වෙන්නේ? වෑන්, කාර්, බස් මේවා ගොඩක් තමයි. හැබැයි අප්‍රාණවාචී. එහෙමනම් ඔන්න දැන් අපි රීති තුනක් ඉගෙන ගත්තා. මේ රීති තුන ඔබ තමුන්වහන්සේගේ මතකේ තියෙන්න ඕන. මොකද රීති තුන? මාත් එක්කම කියන්න. කිසියම් වාක්‍යයක උක්ත පදය ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන් තියන්න ඕන. කිසියම් වාක්‍යයක උක්ත පදය බහුවචන නම් ආඛ්‍යාතයේ බහුවචනෙන් තියන්න ඕන. කිසියම් වාක්‍යයක උක්ත පදය බහුවචන උනත් ඒක හොඳට මතක තියාගන්න. කිසියම් වාක්‍යයක උක්ත පදය බහුවාචී උවත් අප්‍රාණවාචී නම් ක්‍රියාව තියන්න නැන්නේ ඒක වචනේ. රීති තුනයි. එතකොට මේ සම්බන්ධව මම නිදසුන් කීපයක් දීලා තියෙනවා. ඒ නිදසුන් වලට අමතරව මම ඔබ තමුන්නාන්සේට පැවරුමක් කරලා තියෙනවා. දැන් ඔබ උක්ත පදය අප්‍රාණවාචීව තබා ආඛ්‍යාතයේ ඒක වචනෙන් තබා වාක්‍ය 10ක් නිර්මාණය කරන්න කියලා දක්වලා තියෙනවා. පැහැදිලි? ඊළඟට ඒක ඔයා කරන්න ඕන වාක්‍ය 10ක් නිර්මාණය කරන්න ඕන. බැරි නෑ. යාළුත් එක්ක ඔය දුරකථනයෙන් කතා කරලා හරි කමන්නේ, මේ සාකච්ඡා කරලා හරි කමන්නේ. මම කියන්නේ ඒ පැවරුම් ටික හරියට කරන්න ඕන. කරලා ඉවරුණායින් පස්සේ මම මේවට උත්තර දෙන්නම්, පිළිතුරු සටහනක් දෙන්නම්. ඒ පිළිතුරු ඔස්සේ ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ පාඩම ගැන. ඊළඟට හතරවන රීතිය. හතරවන රීතියේ මෙහෙමයි කියලා තියෙන්නේ. මම ලියන්නම්. හතරවෙනි රීතිය හොඳට බලා ගන්න. උක්ත පදය අප්‍රාණවාචී නමුදු ඊට ඕ හු ප්‍රත්‍ය එකතු වී තිබේ නම් ආඛ්‍යාතය බහුවචන ගනී. මොකක්ද එතන පැහැදිලි කළේ? මාත් එක්කම කියන්න. උක්ත පදය අප්‍රාණවාචී නමුදු. උක්ත පදය අප්‍රාණවාචී, ප්‍රාණවාචී පදයක් නෙවෙයි. හැබැයි ඒ අප්‍රාණවාචී පදයට ඕ කියන ප්‍රත්‍යය හරි, හූ කියන ප්‍රත්‍යය හරි. මේ ප්‍රත්‍යය කියන වචනේ ගැන කලබල නොවී ඉන්නකෝ. ඕ හූ කියන අකුරු කියලා හිතා ගන්නකෝ. දැනට తాවකාලිකව එකතු වී තිබේ නම් ආඛ්‍යාතයේ තියන්න නැන්නේ බහුවචනේ. ඒක පොඩ්ඩක් තේරුම් නැත්නම් උදාහරණ වලින්මනේ අපි පැහැදිලි කරගන්න වෙන්නේ. උදාහරණය මේකයි. මම මේක නිබන්ධනයේ ගොඩාක් ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේ මෙහෙමයි. ගංගා. දැන් කියන්නේ මේක අප්‍රාණවාචී පදයක්. මේකට අපිට එකතු කරන්න පුළුවන්කම තියෙනවා කිව්වේ මං කිව්වේ ඕ කියලා හරි හූ කියලා හරිනේ. ඒක මනසෙන් අපිට දැනෙනවා එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ හොයන්නද ඕ යන්නද කියන එක පැහැදිලි. ගංගා කිව්වහම මේකට එකතු කරන්න පුළුවන්ද හූ කියන එක? ගංගාහු කියලා එහෙම බෑනේ. එහෙනම් මේකට එකතු වෙන්නේ ඕ කියන ප්‍රත්‍යය. දැන් මොකක්ද හැදුනේ? ගංගා ඕ කියලා නෙමෙයි. ගංගාවෝ. ගංගා කියලා කිව්වහම පුතේ මෙතන මේ පදය අප්‍රාණවාචී පදයක්. හැබැයි ඒකට ඕ කියන ප්‍රත්‍යය එකතු වෙලා
ගංගාවෝ කියලා හැදුනන්නේ. දැන් මේක අපි හඳුන්වන්නේ ප්‍රාණවාචී පදයක්සේ. සමහරු කියනවා ගෞරවාර්ථ පදයක් කියලා. ඒක පටල ගන්න එහෙම එපා. ඒක පස්සේ මම පැහැදිලි කරන්නම්. අප්‍රාණවාචී පදයකට ඕ කියන ප්‍රත්‍යය හරි හූ කියන ප්‍රත්‍යය හරි එකතු වුණාම හැදෙන පද අපි හඳුන්වන්නේ ප්‍රාණවාචී පද කියලා. පැහැදිලිනේ? එහෙනම් ගංගා කියන අප්‍රාණවාචී පදයට ඕ කියන ප්‍රත්‍යය එකතු වෙලා ගංගාවෝ කියලා හැදිලා තියෙනවා. මේක අපි දැන් සලකන්නේ ප්‍රාණවාචී පදයක් හැටියට. තව එකක් ගන්න. පියුම්. දැන් මේකට එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ මේ දෙන්නගෙන් කවුද කියන එක පැහැදිලිනේ. පියුම් ඕ කියලා දාන්න බෑනේ. එහෙනම් එකතු වෙන්නේ මෙයා. පියුම් හූ. right. පියුම් කියලා කිව්වනම් මේක අප්‍රාණවාචී පදයක්. හැබැයි හූ කියන ප්‍රත්‍යය එකතු වෙලා පියුම් හූ කියලා ආපුවාම මේක අපි සලකන්නේ අප්‍රාණවාචී පදයක් හැටියට නෙවෙයි. එහෙනම් ඔබම හිතන්න ප්‍රාණවාචී පදයක්. මේක අපි හඳුන්වන්නේ ප්‍රාණවාචී පදයක්. එහෙනම් කාරණාව මේකයි. මොකද්ද? අප්‍රාණවාචී පදයකට ඕ කියන ප්‍රත්‍යය හරි හූ කියන ප්‍රත්‍යය හරි එකතු වෙලා සෑදෙන පද අපි හඳුන්වන්නේ ප්‍රාණවාචී පද කියලා. රීතිය මේකයි. එවැනි පදයක් උක්තේ වශයෙන් යෙදුනහම ක්‍රියාව තියන්න ඕනන්නේ බහුවචනයෙන්. පැහැදිලිද කතාව? දැන් ආයෙ මාත් එක්කම කියන්න. අප්‍රාණවාචී පදයකට ඕ හෝ යන ප්‍රත්‍යය එකතු වී සෑදෙන පද ප්‍රාණවාචී පද ලෙස සලකනවා. එවැනි පදයක් වාක්‍යයක උක්තේ වුණාම ආඛ්‍යාතයේ තියන්නේ ඒක වචනෙන් නෙවෙයි බහුවචනෙන්. උදාහරණයක් හැටියට ගත්තොත් මම මේ නිබන්ධනය දීලා තිනවා බලන්න. 9 වෙනි පිටුව පෙරලා ගන්න. පිටුව අංක 9. එතන දීලා තිනවා උදාහරණ 15ම හිරුගේ පහස ලබමින් පියුම් හෝ විකසිත වෙති. විකසිත වෙනවා කියන්නේ පිපෙනවා කියන එකනේ. විකසිත වෙති ක්‍රියාව බහුවචනයි. විකසිත වෙති ක්‍රියාව බහුවචනයි. මොනවාද විකසිත වන්නේ? උක්තය පියුම් හෝ. පියුම් හෝ කියනකොට පැහැදිලි ඔබට අප්‍රාණවාචී පදයකට හූ කියන ප්‍රත්‍යය එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. පියුම් හූ. එතකොට හිරුගේ පහස ලබමින් පියුම් හෝ විකසිත වෙති. තව මම උදාහරණයක් දීලා තියෙනවා. ගුවන් යානාවෝ අහසේ කරනම් ගසති. කරනම් ගසති මොනවද? ගුවන් යානාවෝ ඕ කියන ප්‍රත්‍යය සහිතයි. රෑ කල අහසේ තාරකාවෝ බබලති. බබලති මොනවද බබලති? තාරකාවෝ. ඒක අප්‍රාණවාචී පදයට ඕ කියන ප්‍රත්‍යය එකතු වෙලා තියෙනවා. ජීවමාන භාෂා රීතිහු කලින් කලට වෙනස් වෙති. කලින් කලට වෙනස් වෙති. මොනවද කලින් කලට වෙනස් වෙති? ජීවමාන භාෂා රීතිහු. රීති කියවනම් අප්‍රාණවාචී. ඒකට හූ ප්‍රත්‍යය එකතු වෙලා රීතිහු වුණා. සමාජ චාරිත්‍ර වාරිත්‍රයෝ කාලානුරූපීව වෙනස් වෙති. කාලානුරූපීව වෙනස් වෙති ක්‍රියාව බහුවචනයි. මොනවද කාලානුරූපීව වෙනස් වෙති? සමාජ චාරිත්‍ර වාරිත්‍රයෝ ඕ කියන ප්‍රත්‍යය සහිතයි. පැහැදිලි? ඊළඟට මම ඔබට පැවරුමක් දීලා තියෙනවා මේ විදිහට බලන්න 10 වෙනි පිටුවේ. දැන් ඔබ අප්‍රාණවාචී පදයකට ඕ හෝ ප්‍රත්‍යය සම්බන්ධ කොට එවන් පදයක් උක්තයේ ලෙස තබා ආඛ්‍යාතයේ බහුවචනයෙන් තබා වාක්‍ය 10ක් නිර්මාණය කරන්න කියලා. උපකාරක සටහන කියලා මම මෙතෙන් දීලා තියෙනවා. මොකද උපකාරක සටහන කියන එකේදී ගංගා දාලා ඕ කියලා ප්‍රත්‍ය එකතු කරලා දෙනවා. ඔයා ගංගා ඕ කියලා එහෙම දාන්නේ නැහැ. ගංගා වෝ. බලන්න ටියුට් එක දිහා. වෘක්ෂලතා ඕ වෘක්ෂලතා වෝ. ආරෝග්‍යශාලා ඕ ආරෝග්‍යශාලා වෝ. පාඨශාලා ඕ පාඨශාලා වෝ. පියුම් හෝ
පහන් හෝ ප්‍රදීප ඕ ප්‍රදීපයෝ අක්ෂර ඕ එතන අක්ෂරයෝ ඊළඟට තාරකා ඕ තාරකාවෝ චාරිත්‍ර ඕ චාරිත්‍රයෝ ඒ ආදී වශයෙන් ඒක සකස් කර ගන්න ඕන. මොකද දැන් අපි දැකලා තියෙනවා පන්ති වල වැඩ කරනකොට සමහර දරුවෝ මේ වගේ එකක් දුන්නාම මේ වටපිට බලනවා කොහොමද මේක නිර්මාණය වෙන්න ඕනේ කියලා. ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා පුතේ. එහෙනම් අද දවස තුල ඉගෙනගත්ත පාඩම සාරාංශගත කළොත් මෙන්න මේකයි ව්‍යාකරණයේ හදවත බඳු අංගයක් තමයි අද දවසේ අපි පාඩමට ගත්තේ. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය කියන මේ කාරණාව. මේක උසස් පෙළ විභාගයේදී විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ව්‍යාකරණ මාතෘකාවක්. ඒ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලයට ගියත් විශ්වවිද්‍යාලයට නොගියත් තරගකාරී විභාග ශේෂ්ත්‍රයේ තුල ඕනම තැනකදී මේ කරපු පාඩම වැදගත්. උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීති ගොඩක් තියෙනවා. ආරම්භයේ නිසාවෙන් අද රීති 4ක් විතරයි අපි පැහැදිලි කරේ. මේ රීති 4 ඔබට මතකයි. යලි මතක් කළොත් උක්ත පදයේ ඒක වචන නම් ආඛ්‍යාතයත් ඒක වචනෙන් තියන්න ඕන. උක්ත පදයේ බහුවචන නම් ආඛ්‍යාතයත් බහුවචනෙන් තියන්න ඕන. උක්ත පදය බහුවචන වුණත් අප්‍රාණවාචී නම් ආඛ්‍යාතය ඒක වචනෙන් තියන්න ඕන. උක්ත පදය අප්‍රාණවාචී වුවත් ඕ හෝ ප්‍රත්‍යය සහිත නම් ආඛ්‍යාතය බහුවචනෙන් තියන්න ඕන. ඊළඟ සතියේදී උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීති ඒ වගේම සාහිත්‍ය ඒ ආදී සියලු අංග ඇතුළත් කරමින් දෙවැනි දේශනය පැවැත්වෙනු ඇති. සියලු දෙනාම නිවසේ ඉඳන් හුදකලාවෙන් එපා මේ නිබන්ධනයේ පැවරුම් සියල්ල ලස්සනට කරන්න. මම යලිත් කියනවා ඔබ වැඩ කරන්න කැමති නම් මම නිබන්ධන දෙන්නම්. නිබන්ධන ලැබෙන්න සලස්සන්නම්. පුළුවන් තරම් වැඩ කරන්න මේ කාල සීමාව තුල. අයබෝන් සියලු දෙනාටම